සුබ දවසක් වේවා දූල පුතාලා හැමෝටම. ෆ්‍රැන්ක්ස් කතා කරන්නේ ICT ක්ලාස් එකේ යුත් එකේ. හරි. දැන් අපි grade 7 වල chapters දෙකක් කතා කරා. මේ තුන්වෙනි chapter එක ප්‍රශ්න ටිකක් දීලා තින්නේ. අපි බලමු යාලා උත්තර ලියලා තින ඒවා හරිද වැරදිද කියලා. පහත සඳහන් වාක්‍ය හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න. Use the correct sign if the following sentence is correct and the wrong sign if it is incorrect. මධ්‍ය සැකසුම් ඒකකයේ භාවිත කරමින් සිටින දත්ත සහ උපදේශ මතක රෙජිස්ටර් වල ගබඩා කර ගනි. The central processing unit store the data and instruction used in memory registers. ඔව් ඒක හරි. తాවකාලිකව දත්ත සහ උපදේශ memory registers වල ගබඩා කරලා තියා ගන්නවා. දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ මෙහෙයුම් පද්ධති මධ්‍ය සැකසුම් ඒකකයට අයත් ප්‍රධාන කොටසකි. මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ software එකක්. පරිගණකයේ තියෙන ප්‍රධානම පාලක වැඩසටහනට අපි කියනවා operating system එක කියලා. ඒක software එකක්. ඒක CPU එකේ central processing unit එකේ කොටසක් නෙවෙයි. එහෙනම් ඒක wrong answer එකක්. පරිගණකයෙන් යම් කාර්යයක් සිදු කරන ඕනෑම අවස්ථාවක මධ්‍ය සැකසුම් ඒකකයේ පසුබිමින් ක්‍රියාත්මක වේ. It is correct. process එකක් වෙන හැම තිස්සෙම ඒ process එක කරන්නේ CPU එක. The central processing unit run in the background whenever a task is performed on the computer. It's a correct answer. හතරවෙනි ප්‍රශ්නේදී ස්පන්දක වේගය මනින්න එකකේ hertz වේ. The unit for measuring pulse speed is hertz. hertz වලින් තමයි අපි processor එකේ speed එක මනින්න පාවිච්චි කරන්නේ computers වල. එහෙනම් ඒකත් correct answer එකක්. හරි. අපි යමු ඊළඟ slide එකට. පාලන ඒකකය මධ්‍ය සැකසුම් ඒකකයට අයත් කොටසකි. අපි දන්නවා processor එක තං CPU එක මධ්‍ය සැකසුම් ඒකකයේ කොටස් තුනයි. memory registers, control unit සහ arithmetic and logical unit කියන එක. එහෙනම් මේ control unit කියන එක CPU එකේ තියෙන එක ප්‍රධාන කොටසක්. එහෙනම් ඒක correct answer එකක් වෙනවා. හයවෙනි ප්‍රශ්නේදී අහන්නේ මධ්‍ය සැකසුම් ඒකකය යනු අංකිත පරිපථයක digital circuit එකක්. ඔව්, the central processing unit is a digital circuit. digital circuit එකක්. It is correct answer. ගණිතමය කාර්ය සිදු කරනු ලබන්නේ පාලන ඒකකය මගින්. So completely wrong. පාලන ඒකකය CPU එක ඇතුලේ තියෙන කොටසක් තමයි. හැබැයි ගණිතමය කාර්ය කරන්නේ මොන කොටසද? arithmetic and logical unit එක. ගණිතමය හා තාර්කික ඒකකය. පාලන ඒකකය මගින් කරන්නේ පරිගණකයේ පාලන කටයුතු සිදු කිරීම. Mathematical tasks are performed by the control units. Wrong answer. අටවෙනි ප්‍රශ්නේදී මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ මව්පුවරුව මත පිහිටා ඇත. ඔව්. මදර්බෝඩ් එකේ මැද හරියට වෙන්න තමයි අපි processor එක සම්බන්ධ කරන්නේ. processor එක තියෙන socket එක තියෙන motherboard එකේ socket එකට අපි processor එක connect කරනවා. The central processing unit is located on the computer's motherboard. Right. එහෙනම් ඒක correct answer එකක්. හරි. එහෙනම් අපි යමු ඊළඟ slide එකට. අභ්‍යාස අංක 3 මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය දැක්වෙන මෙම වගුව සම්පූර්ණ කරන්න. Complete the table showing the evaluation of the central processing unit. එහෙනම් අපි ප්‍රධාන වශයෙන් පරිගණකයේ පරම්පරා පහක් ඔස්සේ කතා කරනවා. හැබැයි ඔයාලගේ සිලබස් එකට අනුව මෙතන 4යි කතා කරලා තියෙන්නේ. පස්වෙනි පරම්පරාව ගැන කතා කරලා නැහැ. අපි දැන් මේ වෙනකොට ඉන්නේ පස්වෙනි පරම්පරාවේ. එතකොට artificial intelligence කෘත්‍රිම බුද්ධිය, robotics රොබෝට තාක්ෂණය, nano technology නෑනෝ තාක්ෂණය. ඒතර මේ වගේ යම් සංවේදන වලට අනුව ක්‍රියාත්මක වෙන robotsලා ඉන්න කාලෙක තමයි දැන් අපි ඉන්න යුගය මේ වෙද්දි. නමුත් ඔයාලට අපි කතා කරන්නේ මේ 4වෙනි පරම්පරාව වෙනකන් සිලබස් එකට දීලා තින්නේ මේ ප්‍රමාණය නිසා. හරි. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය දැක්වෙන මෙම වගුව සම්පූර්ණ කරන්න. Complete the table showing the evaluation of the central processing unit. පළවෙනි පරම්පරාව ඉතාම වැදගත්. මේක සාමාන්‍ය පෙළ උසස් පෙළ වෙනකම් එනවා මේ ප්‍රශ්න.
ඒකෙදී පළවෙනි පරම්පරාවේ තාක්ෂණය තමයි වැදගත්ම කොටස. අපි පරම්පරාව විදියට වෙන් කරලා ගන්න මේ තාක්ෂණික කාරණාවත් එක්ක තාක්ෂණය මොන තාක්ෂණයද පාවිච්චි කරේ, මොකද්ද පාවිච්චි කරපු තාක්ෂණය, ඒ අනුව තමයි පරම්පරා විදියට වර්ග කරලා තියෙන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි කියලා. ඒතකොට ආරම්භක පරිගණක අයිති වෙන්නේ පළවෙනි පරම්පරාවට. මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ වැකියුම් ටියුබ්, එහෙම නැත්නම් රික්තක නල කියන තාක්ෂණය. ඊළඟට දෙවෙනි පරම්පරාව වෙනකොට සොයාගත්තු තාක්ෂණය තමයි ට්‍රාන්සිස්ටර්ස්. රික්තක නල ඉවත් වෙලා ඒ වෙනුවට ට්‍රාන්සිස්ටර්ස් ආදේශ වෙනවා. තුන්වෙනි පරම්පරාව වෙනකොට IC ඉන්ටිග්‍රේටඩ් සර්කිට් අනුකලිත පරිපත භාවිතයට එනවා. හතරවෙනි පරම්පරාව කියලා කියන අපි ජීවත් වෙන පරම්පරාව, ඒ වගේම 4 5 දෙකීම දැන් මේ වෙනකොට අපි ජීවත් වෙනවා. හතරවෙනි පරම්පරාව කියලා කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් CPU එක භාවිතයට එන්නේ මේ හතරවෙනි පරම්පරාවේදී. එහෙනම් මේ සාමාන්‍ය විදිහට ගත්තොත් විදුලි පරිභෝජනය power consumption එක එහෙනම් ඔබට තේරෙනවා මුල් කාලේ ඉතාම විශාල විදුලි පරිභෝජනයක්, පරිගණකය හෝල් එකක් තරම් ලොකුයි, කැපැසිටි එක අඩුයි, processing speed එක අඩුයි. ඊට පස්සේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කොට ක්‍රමයෙන් මේවා වර්ධනය වෙලා power consumption එක අඩු වෙලා සාමාන්‍ය ජනතාව අතරට අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට පරිගණක දියුණු වෙලා, ප්‍රමාණයෙන් කුඩා වෙලා, විදුලි පරිභෝජනය අඩු වෙලා, processing speed එක ගොඩක් වැඩි වෙලා මේ වෙනකොට නිෂ්පාදනය වෙනවා. මේ විදිහට තමයි වර්ධනය වෙලා ආවේ. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ පළවෙනි පරම්පරාවේ වැකියුම් ටියුබ්, දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාවේ ICs, හතරවෙනි පරම්පරාවේ මයික්‍රෝ ප්‍රොසෙසර් තමයි පරිගණක සඳහා පාවිච්චි වෙච්ච තාක්ෂණය වෙන්නේ. ක්‍රියාත්මක වේගය මනින ඒකකයේ operational unit of measurement. එහෙනම් පළවෙනි පරම්පරාවේ මිලි තප්පර, මයික්‍රෝ තප්පර, නැනෝ තප්පර සහ වර්තමාන වෙනකොට පිකෝ තප්පර MIPS වලින් තමයි processing speed එක සකස් කිරීමේ වේගය මනින්නේ. හරි. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පහත දැක්වෙන පරිගණකවල මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි තාක්ෂණය ඉදිරියෙන් ලියා දක්වන්න. Write down the technology that may have been used to make the central processing unit of the following computers. right, ඒතර මෙන්න මේ ಜಾති හතරම අතරම හතරවෙනි පරම්පරාවට අයත් පරිගණක තමයි. එහෙනම් මේ පාවිච්චි වෙච්ච පරිගණකව තාක්ෂණය තමයි මයික්‍රෝ ප්‍රොසෙසර් කියන එක. මොබයිල් ෆෝන් එක, ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක මේකම අයිති වෙන්නේ හතරවෙනි පරම්පරාවට. එතකොට ඔබට පේනවා මවුස් එකක්, කීබෝඩ් එකක් පාවිච්චි වෙලා තිනවා අවසාන කම්පියුටර් එකේදී නේද? රයිට්. ඒකත් මයික්‍රෝප්‍රොසෙසර් එකක් පාවිච්චි වෙලා තියෙන මැෂින් එකක් තමයි පේන්නේ තියෙන්නේ. CPU එකක් පාවිච්චි වෙන. ඊළඟ මොබයිල් ෆෝන් එකේත් පාවිච්චි වෙනවා ප්‍රොසෙසර් එකක්. අපි දැන් ෆෝන් එකක් ගන්න ගියාම ඉස්සර වගේ නෙමෙයි. ස්මාර්ට් ෆෝන් එකක් තමයි ගන්නෙ. මේ ස්මාර්ට් ෆෝන් කියලා කියන්නේ පුංචි කම්පියුටර් එකකට. මේකේ ප්‍රොසෙසර් එකක් තියෙනවා, RAM එකක් තියෙනවා, ස්ටෝරේජ් එකක් තියෙනවා, මෙමරි එකක් තියෙනවා නේද? මෙමරි එක තමයි ස්ටෝරේජ් විදිහට යූස් කරන්නේ. ඉන්ටර්නල් ස්ටෝරේජ්, එක්ස්ටර්නල් ස්ටෝරේජ්. ඒතර මේ විදිහට පුංචි කම්පියුටර් එකක්. අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්, ඊමේල්ස්, Word, Excel වල වැඩ කරන්න පුළුවන්. එහෙනම් මේක ඇතුලේ ප්‍රොසෙසර් එකක් තියෙනවා. එහෙනම් මේ කාණ්ඩ තුනම අයිති වෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර්ස් තියෙන හතරවෙනි පරම්පරාවේ පරිගණක විදියට. right. ප්‍රශ්න ටිකක් දීලා තිනවා. පාඩමෙන්ටම අදාළ. අපි බලමු මොනවද ඒ කියලා. පුංචි ඔයාලට උත්තර ලියන්න පුළුවන් මට්ටමේ දේවල් තමයි දාලා තින්නේ. අමාරු නැහැ. මධ්‍ය සැකසුම් ඒකකයේ අනුකමක්. what is a CPU? අපි දැන් ගොඩක් කතා කරා CPU එක ගැන. Central Processing Unit. එනම් ලබා දෙන උපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දත්ත සැකසීම සිදු කරන අංකිත පරිපතයක්. එතකොට ප්‍රොසෙසර් එකට උපදෙස් දෙන්නේ කවුද? අපි දෙන්නේ. කමාන්ඩ් එක දෙන්නේ අපි. ඒ දෙන කමාන්ඩ් එක එයා ප්‍රොසෙස් කරලා අපිට රිසල්ට් එකක් අරන් දෙනවා. ඒ කමාන්ඩ් එකේ විදිහට එයා ඇක්ෂන් එකක් ගන්නවා. That is a digital circuit that process data according to the instructions provided. right. දෙවෙනි ප්‍රශ්නය අහන්නේ එහි ප්‍රධාන කාර්යය කුමක්ද? What are the function of CPU? What are the main function of CPU? පරිගණක වැඩසටහනක ගබඩා කරලා තියෙන උපදේශ ක්‍රියාත්මක කරන එක තමයි CPU එකේ කාර්යය. අපි උපදේශ දුන්නට එයාට තේරෙන්නේ නැහැ. අපි දෙන උපදේශ අපේ ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි යාට අරන් යන්නේ.
මෙහිම පද්ධතියෙන් උදාහරණයක් විදිහට අපි පාවිච්චි කරන්නේ Windows නම් Windows කියන OS එකෙන් තමයි යාට ඒ කමාන්ඩ් එක අරන් යන්නේ. එහෙනම් ප්‍රධාන කාර්යය තමයි පරිගණක වැඩසටහනක් ගබඩා කොට ඇති උපදේශ ක්‍රියාත්මක කිරීම. මධ්‍ය සැකසුම ඒකකයක ස්ථානගත කරත්තේ කුමන ස්ථානයේද? What is the place planting of CPU? motherboard එකේ computer එකේ inside of the computer එක එකේ motherboard එකට තමයි fix කරලා තියෙන්නේ අපි processor එක. right. හතරවෙනි ප්‍රශ්නය අහනවා මධ්‍ය සැකසුම ඒකකයේ ප්‍රධාන කොටස් තුන මොනවාද? What are the three part of the central processing unit? right. mathematical and logical unit, control unit and memory register. right. එහෙනම් අපිට මේක මෙහෙම කියන්නත් පුළුවන් memory register CU and ALU කියලා. මතක register පාලන එකකය ගණිතමය හා තාර්කික එකකය. මෙන්න මේ කොටස් තුනෙන් තමයි processor එක සකස් වෙලා තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේදී අහන්නේ පුතේ පාලන එකකේ කාර්ය පහදන්න. control unit එකේ processor එක ඇතුලේ තියෙන control unit එකේ මොනවාද ඒකේ functions වෙන්නේ? මොනවාද ඒකේ function එක? මොකක්ද ඒකෙන් කරන කාර්යය? right. set of the function of the control unit. මෙමගින් පරිගණකයට සම්බන්ධ කර ඇති ධෘණාංග අතර sannivedanaය මෙයවීම හා පාලනය කිරීම සිදු කරයි. එය ආදාන හා ප්‍රතිදානයන්හි දත්ත පාලනය, දත්ත සුදු ස්ථාන නිවැරදි වේලාවට යැවීම තහවුරු කිරීම, අදාළ සංඥා සාර්ථකව ලැබෙන්නේ දැයි විමසිලිමත් තියෙන කාර්යයන් සිදු කරයි. කෙටියෙන් කියනවා නම් අපේ කම්පියුටර් එකේ තියෙන input output devices ටික control කරන්නේ මේ CPU එකෙන්. එහෙම මතක තියාගන්න. අපේ කම්පියුටර් එකේ තියෙන input device output device control කරන්නේ processor එකේ මේ CPU කියන කොටසෙන් control unit එකෙන්. එහෙනම් දැන් පුංචි ඔයාලට මතක් වෙන්න ඕන මොනවාද input device? keyboard, mouse, monitor, right. මොනවාද output device? printer, speakers වගේ output devices. එහෙනම් මෙන්න මේ දෙක සාමාන්‍ය විදියට භාවිත කරන්න පුළුවන් විදියට පණ දෙන්නේ operating system එකකින්. operating system එක මේකට පණ ගන්නේ නැත්නම් පණ දෙන්න අණ දෙන්නේ CPU එකේ control unit එකට. එහෙනම් මේකේ කාර්යය input output devices පාලනය කිරීම මෙහෙයවීම කියන කාර්යයන්. right. memory registers යනු කොමක්ද? what is memory register? මධ්‍ය සැකසුම ඒකකයේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ තාවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානයයි. මෙම මතක රෙජිස්ටර් වල ගබඩා කර ගැනීමේ ධාරිතාව ධෘණ තැටි වෙනි අනිකුත් පරිගණක මතක සමග සසඳන විට කුඩා අගයක් ගනී. හැබැයි වේගවත්. that is for that data and instructions used by the central processing unit are temporarily stored in these memory registers. The storage capacity is small compared to other computer memory such as hard disk. But memory registers very fast quick access one. right. දැන් මෙන්න මේ හැබැයි මේක ගොඩක්ම වේගවත් fastest memory එක. capacity එක නම් ගොඩක් අඩුයි. right. හැබැයි hard disk එකත් එක්ක සාපේක්ෂව බලද්දී. ගණිත හත්වෙනි ප්‍රශ්නේදී අහන්නේ ගණිතමය හා තාර්කික එකේ කාර්ය පහදා ඒ කොටස් නම් කරන්න. explain the function of the mathematical and logical unit. ගණිතමය හා තාර්කික ක්‍රියාවන් සිදු කරන ලබන්නේ ගණිතමය හා තාර්කික එකේ මගින් මේකේ කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් ගණිතමය කාර්ය, අනිත් එක තාර්කික කාර්ය. mathematical operations and logical operations. එතකොට මෙන්න මේවා තමයි ALU එකේ arithmetic and logical unit එකේ කාර්යයන් වෙන්නේ. හරි. එතකොට ගණිතමය කාර්යයන් වලට මොනවද අයිති වෙන්නේ? අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම, එකතු කිරීම නේද? මේ operators. තාර්කික කාර්යයන් greater than, lesser than, not equal නේද? තාර්කික logical yes or no කියන එක අපි not like මෙන්න මේ වගේ තාර්කික සංසන්දනාත්මක තාර්කික කාර්යයන් තමයි logical unit එකෙන් කරන්නේ. right.
මධ්‍ය සැකසුම් ඒකකයේ නිපදවීම සඳහා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව පරම්පරා හතරකට බෙදිය හැකි. ඒවා නම් කර. The electronic processors used for the production of central processing unit can be divided into 4 generations. ගොඩක් හොඳයි. තාක්ෂණයන් ටික දාලා තිනවා. මේක මේ විදිහටම මතක තියාගන්න පුතේ. First generation, second generation, third generation, fourth generation. First generation එකේ මොනවද අපි කතා කරන්නේ? vacuum tube තාක්ෂණය. Second generation එකේ transistors. Third generation එකේ integrated circuit. Fourth generation එකේ microprocessor. දකුණු පැත්තේ පුංචියට මෙන්න මේ පින්තූර ටිකක් දාලා තිනවා තාක්ෂණයන්ට අදාළ vacuum tube, transistors, IC සහ microprocessor. පළමු පරම්පරාව හා දෙවන පරම්පරාව අතර වෙනස පැහැදිලි කරා. Explaining the difference between the first generation and the second generation computers. පළමු පරම්පරාව සඳහා භාවිතා කරනු ලැබූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වන්නේ රික්තක නල වේ. එහෙත් දෙවැනි පරම්පරාව සඳහා භාවිතා කරනු ලැබූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වන්නේ ට්‍රාන්සිස්ටර් වේ. පළමු පරම්පරාවේ පරිගණක කාමරයක් තරම් විශාල වූ අතර දෙවැනි පරම්පරාවේ පරිගණක පළමු පරම්පරාවේ පරිගණක වලට සාපේක්ෂව කුඩා වේ. පළමු පරම්පරාවේ පරිගණක සඳහා ඉතා විශාල විදුලි පරිභෝජනයක් අවශ්‍ය වූ අතර දෙවැනි පරම්පරාවේ විදුලි පරිභෝජනය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. right. ඉතින් මේ විස්තර කරලා තියෙන අපි කලින් කියපු පුංචි කාරණා ටිකක් තමයි. The electronic technology used for the first generation was a vacuum tube, but the electronic technology used for the second generation is transistors. The first generation computer was as big as a room and the second generation computer was a relatively small compared to the first generation computers. The very large power consumption for the first generation computers was wide and the power consumptions for the second generation was a less compared to the first generation. මේක අපි හැමතිස්සෙම compare කරන්නේ දෙවෙනි පරම්පරාව පළවෙනි පරම්පරාවට සාපේක්ෂව. right. දෙවෙනි පරම්පරාව සඳහා පැහැදිලි කිරීමක් කරන්න. මේක an explanation for the third generation computers. දෙවන පරම්පරාව සඳහා භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වන්නේ අනුකලිත පරිකතයි. integrated circuit කියන ඒවා. මෙහි විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු අතර පරිගණකයේ ප්‍රමාණයද දෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව කුඩා වේ. පරිගණක මිලදී ගැනීමේ පිරිවැයද කියන්නේ මුදලද දෙවනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. එනම් සාමාන්‍ය ජනතාව අතරට එන්නේ මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක තමයි. ඒතර මේවල තමයි DOS කියන OS එක පාවිච්චි වුණේ, command line interface එකක් තිබුණා. ඒ තුන්වෙනි පරම්පරාවෙද්දී අපිට සාමාන්‍ය මිනිස්සු අතරට ක්‍රමයෙන් එන්න ලංකාවේ නෙමෙයි පිටරටවල ඇමරිකාව වගේ රටවල සාමාන්‍ය ජනතාව අතරට ක්‍රමයෙන් මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ තුන්වෙනි පරම්පරාවේ ඉඳලා. The electronic technology used for the third generation is the integrated circuit. The power consumption is lower than the second generations and the size of the computer is smaller than the second generation. The cost buying a computer is also lower compared to the second generation. තුර පළවෙනි පරම්පරාවයි දෙවෙනි පරම්පරාවයි පරිගණක බොහෝ වෙලාවට පරීක්ෂණාගාරවල විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කටයුතු සඳහා තමයි පාවිච්චි වුනේ. හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. සිව්වෙනි පරම්පරාව සඳහා උදාහරණ දෙමින් පැහැදිලි කිරීමක් කරන්න. Explain the example for the fourth generation. අපි අද වර්තමානයේ පාවිච්චි කරන පරිගණක සියල්ලක්ම අයිති වෙන්නේ fourth generation එකට. එතකොට මේ fourth generation එකේ laptop, desktop, palm top, smartphone, tabloid මේ වගේ විවිධ වර්ග වෙන විවිධ විදිහට වර්ග වෙනව පරිගණක මේ හැම එකක්ම computers. processor එකක්, RAM එකක්, storage එකක් තියෙන computers. සිවැනි පරම්පරාව සඳහා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වන්නේ ශුද්ධ පරිපතයි. මේ විදුලි පරිභෝජනය දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු වෙන අතර මිලදී ගැනීමේ පිරිවැයද ඉතා අඩුවේ. නූතනයේ භාවිතා වන ලැප්ටොප් පරිගණක සුහුරු ජංගම දුරකථන සිවන පරම්පරාව සඳහා උදාහරණ වේ. The electronic technology used for the fourth generation is the microprocessor. The power consumption is low compared to the third generations and the purchasing power is very low. Modern laptops and smartphones are example for the fourth generation. හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේක ගැන පැහැදිලි කරා.
මධ්‍ය සැකසුම ඒකකයේ වේගය අනු කුමක්ද? මිනුම් කරනු ලබන ඒකකයේ කුමක්ද? What is the speed of the central processing unit? What is the unit that measure? මධ්‍ය සැකසුම ඒකකයේ වේගය නම් ස්පන්දක වේගය අනු තප්පරයක් තුළදී ක්‍රියාත්මක කරනු ලබන උපදෙස් ප්‍රමාණයයි. මධ්‍ය සැකසුම ඒකකයේ වේගය මැනීම සඳහා හර්ට්ස් යන ඒකකයේ භාවිතා කරනු ලබයි. හර්ට්ස්, මෙගාහර්ට්ස්, ගිගාහර්ට්ස් නේද? මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ආරම්භ විදියට අපි ප්‍රධාන වශයෙන් නම කියන්නේ හර්ට්ස් වලින් මනිනවා කියලා. The speed of the central processing unit, the pulse speed, is the number of instructions executed per second. The unit of hertz is used to measure the speed of the central processing unit. Right. ඊළඟට ප්‍රැක්ටිකල් කොටසක් තියෙන්නේ. පුතාලා ප්‍රැක්ටිකල් කොටස කරන්න. ප්‍රැක්ටිකල් ලැබ් එක පටන් ගත්තට පස්සේ අපිට ප්‍රැක්ටිකල් කොටස කරන්න පුළුවන්. මම ඊළඟ යුනිට් එකේදී ප්‍රැක්ටිකල් කොටස ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න.